හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය යටතේ දරුවනේ අපි ඔයගොල්ලොත් එක්ක කතා කරමින් ඉන්නේ 6 වෙනි ඒකකයේ 6 වෙනි එකේ පළවෙනි කොටස දරුවනේ උසස් තාක්ෂණික ක්‍රමභාවිතයෙන් අපි ශාක ප්‍රචාරණය නිරත වීම දරුවනේ. ඉතින් ශාක ප්‍රචාරණය යටතේ අපි මේ වෙනකොට දුවල පුතාලත් එක්ක කතා කරලා ඉවරයි දරුවනේ විශේෂයෙන්ම අතු බැඳීම ලේයරින් ඒ වගේම බද්ධ කිරීම සහ පටක රෝපණයේ සම්බන්ධින් දුවේ පොතේ අපි සාර්ථකව කතා කරලා සිද්ධාන්ත කොටස් ටික ඔයගොල්ලොත් එක්ක කතා කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන දුවේ පුතේ ඔයගොල්ලොත් එක්ක මේ විශේෂයෙන්ම පටක රෝපණයේ ප්‍රධාන අවස්ථාවක් විදිහට අපි හඳුන්වන පටක රෝපණයේ තවත් ප්‍රධාන අවස්ථාවක් විදිහට විශේෂයෙන්ම වාණිජ වගාවකදී ව්‍යාපාරයක් විදිහට යම්කිසි වගාවක් කරනකොට දරුවනේ මල් වගාවක් වෙන්න පුළුවන්. විසිතුරු පත්‍රික ශාක වෙන්න පුළුවන් කැපූ මල් විදිහට ඇන්තෝරියම් ඕකිඩ් වගේ වගාවක් සඳහා මල් ලබා ගන්න පැල ලබා ගන්න වෙන්න පුළුවන් දරුවනේ. අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා වගාවකදී වාණිජ වගාවකදී ඒකාකාරී පැල ලබා ගන්න ඕනේ දරුවනේ. ඒ වගේම වෛරස් ප්‍රතිරෝධී පැල ඒකාකාරී වගාවක්. ඉතින් වාණිජ වශයෙන් දරුවනේ වාණිජ වගාවකදී ව්‍යාපාරයක් වශයෙන් අපි නර්සරි එකක් පැලතවානක් වගේ පවත්වාගෙන යන දරුවනේ විශේෂයෙන්ම අර පැල ඒකාකාරී පැල ඔක්කොම එක වගේ තියෙනවා නම් මිලදී ගන්න කැමතියි. කෝකද තෝරගන්න කියලා ආස හිතෙනවා පාරිභෝගිකයන්ට. ඉතින් විශේෂයෙන්ම දුවේ පුතේ වාණිජ වගාවකදී අපිට ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගන්න තියෙන හොඳම සාර්ථකම ක්‍රමයක් විදිහට පුතේ පටක රෝපණයේ අවස්ථාවක් වන තවත් ශුද්ධ ප්‍රචාරණය අපිට හඳුන්වන්න පුළුවන්. මයික්‍රෝ ප්‍රොපගේෂන් කියලා අපි කියනවා. ඉතින් ශුද්ධ ප්‍රචාරණයේදී විශේෂයෙන්ම පුතේ විභාජක පටක යොදාගන්නේ අග්‍රස්ත විභාජක අග්‍රස්ත මූලාග්‍රය පටක යොදා ගන්නවා පුතේ විභාජක පටක. ඉතින් මේ ආකාරයට ශුද්ධ ප්‍රචාරණය සඳහා විභාජක පටක යොදා ගැනීම නිසා පුතේ අපිට කියන්න පුළුවන් මේ ශුද්ධ ප්‍රචාරණයේ වාසියක් විදිහට පුතේ මේ වෛරස් ප්‍රතිරෝධී ශාක අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මව් ශාකයේ සර්ව සම ශාක විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් පුතේ. මව් ශාකයේ ලක්ෂණ සහිත ශාක විශාල සංඛ්‍යාවක් එකවර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් පුතේ. ඒකාකාරී වගාවක් ලබා ගන්න ඒකාකාරී පැල විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් පුතේ. අපි කියන ඒකාකාරී වගාවක් ලබා ගන්න නම් අපිට ඒ සඳහා මේ ශුද්ධ ප්‍රචාරණය භාවිතා කරන්න පුළුවන් පුතේ. රයිට් හොඳයි පුතේ. එතකොට අපි බලමු ශුද්ධ ප්‍රචාරණය. එහෙනම් අන්න බලන්න අපි කියපු දේ නේද? පටක රෝපණයේ ප්‍රධාන අංගයක් ලෙස ශුද්ධ ප්‍රචාරණය හඳුන්වා දිය හැකියි. කොහොමද දුවේ පුතේ අපි ශුද්ධ ප්‍රචාරණය හඳුන්වා දෙන්නේ? පටක රෝපණයේ ප්‍රධාන අංගයක් ලෙස ශුද්ධ ප්‍රචාරණය හඳුන්වා දිය හැකියි. එහෙනම් අපි ශුද්ධ ප්‍රචාරණය හඳුන්වා දෙන්න පුළුවන් අපිට පටක රෝපණයේ ප්‍රධාන අංගයක් විදියට. පටක රෝපණයේම අංගයක් අවස්ථාවක්. අපිට එකවර ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න ඒකාකාරී වගාවක් ගුණාත්මක ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ ඵලදාවක් ලබා ගන්න පුළුවන් අපිට මේ විදිහට සාක ඒකාකාරී වගාවක් පවත්වා ගන්න. එකම අවස්ථාවක ආසන්න කාලවලදී අස්වනු නෙලීමේ කටයුතු වගේම අපිට අස්වන්න නෙලීමේ කටයුතු කරන්න පුළුවන්. මොකද පැල ඔක්කොම එක වගේ ඒකාකාරී පැලනේ. වෛරස් රෝග වලට ප්‍රතිරෝධී. මොකද ඒකට හේතුව මේ ශුද්ධ ප්‍රචාරණය සඳහා යොදාගන්නේ විභාජක පටක. අග්‍රස්තය වෙන්න පුළුවන් මූලාග්‍රය වෙන්න පුළුවන් මෙන්න මේ විභාජක පටක යොදා ගන්න. එහෙනම් බලන් යන් ඉස්සරහට. වර්තමානයේ බහුලවම භාවිතා කරන පටක රෝපණ තාක්ෂණය තමයි ශුද්ධ ප්‍රචාරණය. විභාගෙදී ආයි. ව්‍යුහගත මාදිරී ප්‍රශ්නයක අහන්න පුළුවන් වර්තමානයේ බහුලවම භාවිතා කරන පටක රෝපණ තාක්ෂණය මොකක්ද කියලා. බලන්නකෝ එහෙනම් වර්තමානයේ බහුලවම භාවිතා කරන පටක රෝපණ තාක්ෂණය තමයි ශුද්ධ ප්‍රචාරණය. ඒක අපිට ඕනනම් ලියන්න පුළුවන් නේ. අපිට ඒක ලියන්න පුළුවන්. බලන්න. වර්තමානයේ බහුලවම රයිට් භාවිතා වන රයිට් ඒක අපි වෙන විදිහකට ලියමු. මෙහෙම ලියමු. වෙන විදිහකට ලියමුකෝ අපි. මෙන්න මේ විදිහට ලියමු. ශුද්ධ ප්‍රචාරණය කියලා පටන් ගමු. ශුද්ධ ප්‍රචාරණය වර්තමානයේදී බහුලවම
භාවිතාවන පටක රෝපණ තාක්ෂණයයි. බලන්න ශුද්‍ර ප්‍රචාරණය වර්තමානයේදී බහුලෝම භාවිතාවන පටක රෝපණ තාක්ෂණය වේ. ඒක තමයි තියෙන්නේ. වර්තමානයේදී බහුලෝම භාවිතා කරන පටක රෝපණ තාක්ෂණය මෙයයි. කවුද? ශුද්‍ර ප්‍රචාරණය. එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන්. ශුද්‍ර ප්‍රචාරණයේ වර්තමානයේදී බහුලෝම භාවිතා වන පටක රෝපණ තාක්ෂණයයි. වර්තමානයේදී බහුලෝම භාවිතා වන පටක රෝපණ තාක්ෂණය තමයි මේ ශුද්‍ර ප්‍රචාරණය. මයික්‍රෝ ප්‍රොපගේෂන් කියන්නේ. ඒකයි නම් අපිට ඒක වැඩිදුර ඉගෙන ගන්න තියෙන්නේ. ඒට හේතුව බලන්නකෝ වාණිජ වගාවකදී අන්න බලන්න ව්‍යාපාරයක් විදිහට යම් වගාවක් සිදු කරනකොට ඒට හේතුව වාණිජ වගාවකදී ඒකීය ස්වභාවයක් එකාකාරී හා මෞෂාකයට සමාන දුහිතෘෂාක මෞෂාකයට සමාන දුහිතෘෂාක විශාල ප්‍රමාණයක් ලබාගත හැකි විය. ඇයි ශුද්‍ර ප්‍රචාරණයේ වර්තමානයේදී බහුලව භාවිතා වන පටක රෝපණ තාක්ෂණයේ විදියට හඳුන්වන්න හේතුව? රතු පාටින් ලියු. හේතුව මොකද්ද? හේතුව රතු පාටින් ලියලා දාමු. ශුද්‍ර ප්‍රචාරණයේ වර්තමානයේදී බහුලව භාවිතා වන පටක රෝපණ තාක්ෂණයේ වෙන්න හේතුව මොකද? කර්ම විදියෙන් ලියමු. එකක් වාණිජ වගාවකදී ඒකීය ස්වභාවයක් ලබාගත හැකි වී නැත්නම් අපි කියනවා එකාකාරී වගාවක් පවත්වා ගැනීම සඳහානේ. හරි. ඒ වගේම හරි. මෞෂාකයට සමාන කවුද? දුහිතෘ මෞෂාකයට සමාන දුහිතෘෂාක විශාල ප්‍රමාණයක් ලබාගත හැකිවීම. හරි. හරි බලන්නකො එහෙනම් ශුද්‍ර ප්‍රචාරණයේ වර්තමානයේදී බහුලවම භාවිතා වන පටක රෝපණ තාක්ෂණයේ විදියට හඳුන්වන්න හේතුව තමයි පුතේ මේ ඒකාකාරී වාණිජ වගාවකදී අපි මුලින්ම පාඩම පටන් ගන්නවත් කිව්වා ව්‍යාපාරයක් විදියට යම් කිසි වගාවක් කරනවා නම් මල් වගාවක් වෙන්න පුළුවන්, භෝග වගාවක් වෙන්න පුළුවන්, පළතුරු භෝග වගාවක් වෙන්න පුළුවන්, මල් වගාවක් වෙන්න පුළුවන්. මේක ව්‍යාපාරයක් වශයෙන් වාණිජ වගාවකදී අපිට අවශ්‍යයි ඒකාකාරී පැල. පැල ඔක්කොම එක වගේ. දැන් ඇන්තූරියම් පැල ගත්තොත් එකම ප්‍රමාණයේ පැල එකම සයිස් එකේ පැල එක වගේ. අන්න එතකොට බලනකො දැන් පාරිභෝගිකයෝ මිලදී ගන්න එනකොට නැත්නම් අපනයනය කරනකොට අපිට ඔක්කොම එකක් චූටි, තව එකක් ලොකි, තව එකක් ගොඩාක් ලොකි. එහෙම පැල තිබ්බම මේකේ ලස්සනක් නෑ. ආව ලස්සනයි ඒක. එකාකාරී වගාවක් තියෙනවා ඔක්කොම පැල. කෝකද ගන්න කියලා හිතා ගන්න බෑ. ලස්සනට මල් පිපිලා එකම විදිහට එකාකාරීව තියෙනවා. කොයි පැලීද ගන්න කියලා හිතා ගන්න බෑ. ආසයි. ඕන එකක් ගන්න ඔක්කොම එක වගේ පැල. එහෙනම් වාණිජ වගාවකදී නර්සරි එකක් කරන් යනකොට පැල තවාණක් පවත්වගෙන යනකොට අපිට එකාකාරී පැල අවශ්‍ය වෙනවා. අන්න බලන්න එනම් විශේෂයෙන්ම වාණිජ වගාවකදී අපිට එකාකාරී බවක් පවත්වා ගන්න. එකාකාරී වගාවක් පවත්වා ගන්න. වගේම පුතේ අපිට මෞෂාකයට සමාන දුහිතෘෂාක විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා මේකේ. මුල් ශාකයේ වගේම අර පටකේ ලබාගත්තේ පූර්වකේ ලබාගත්ත මුල් ශාකේ මෞෂාකේ අන්නේ මෞෂාකයේ ලක්ෂණ තියෙන හොඳ ප්‍රභේදයන් තෝරගන්න පුතේ අපි වැඩි වෙළඳ පොළ වටිනාකමක් තියෙන වැඩි ඉල්ලුමක් තියෙන ප්‍රභේදයන් පුතේ අපි තෝරගන්නේ. ඒකට ආ ඉල්ලුම වැඩි ඒ ප්‍රභේදයට ආවේනික ලක්ෂණ තියෙන එකක් නේ පුතේ අපි තෝරගන්නේ. පටකේ ලබාගන්නේ එහෙම කෙනෙක් ගින්නේ. රයිට්. එතකොට අන්නේ මෞෂාකයේ ලක්ෂණ තියෙන දුහිතෘ ශාක පරම්පරාවක් ලබා ගන්න පුළුවන් විශාල ශාක ප්‍රමාණයක් එකවර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් නිසා තමයි පුතේ වර්තමානයේදී මේ ශුද්‍ර ප්‍රචාරණයේ වඩාත්ම ජනප්‍රිය
පටකරෝපන තාක්ෂණයේ විදිහට හඳුන්වන්න හේතු වෙලා තියෙන්නේ. මම හිතන්නේ තාමත්ම පැහැදිලි දුවල පුතාලට. එහෙනම් හරි. පටකරෝපණේ ප්‍රධාන අංගයක් විදිහට ශුද්‍ර ප්‍රචාරණය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. වර්තමානයේදී බහුලව භාවිතා කරන පටකරෝපන තාක්ෂණය වෙන්නේ මේක. අපි ඒක කිව්වේ ශුද්ධ ප්‍රචාරණය අපි අනිත් පැත්තට ඒක කිව්වා තුන් ළමයිට මතක හිටින්නේ. ශුද්ධ ප්‍රචාරණය තමයි වර්තමානයේ බහුලවම භාවිතා වන පටකරෝපන තාක්ෂණය. මේ දෙකම එකයි. ඒ වගේම මේකට හේතුව තමයි වාණිජ්‍ය වගාවකදී ඒකීය ස්වභාවයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ එකාකාරී වගාවක් පවත්වා ගන්න පුළුවන් වෙනවා අපිට. පැල ඔක්කොම එක වගේ කියන එක. එතකොට පුතේ මව් ශාකයට සමාන දුහිතෘ ශාක විශාල ප්‍රමාණයක් මේ මගින් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ දාලා අදහසක් ඔබට එන්නේ ඇති. right. අපි යමු ඉදිරියට ළමයි. හරි. ඒ වගේම තව තියෙනවා. කීපයක් කිව්ව ඊළඟ සයිඩ් එකේ තව තියෙන ඉවර නැහැ. බලමු. කෙටි එමෙන්ම කෙටි කාලයකදී වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මොකද අපිට මේ කෙටි කාලයකදී වැඩි පැල ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. දීර්ඝ කාලයක් බලන් ඉන්න බෑ මේ ප්‍රචාරණය කරගන්න. අර අපි ඇන්තූරියම් බීජ මගින් ප්‍රචාරණය කරන අවුරුදු 2-3ක් යනවා කිව්වේ. ඉතින් ඒක විනෝදෙට මල් වවන අය කෙනෙකුට හොඳයි. ව්‍යාපාරයක් විදිහට කරනකොට මේ අවුරුදු ගණන් 2-3 මල් හැදිලා බීජ හැදිලා මල් හට ගන්නකම් බලන් ඉන්න කාලයක් නෑ පුතේ. එහෙනම් අපිට කෙටි කාලයකදී වැඩි විශාල පැල සංඛ්‍යාවක් එකවර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි පුතේ ශුද්‍ර ප්‍රචාරණය කියන්නේ. දැන් ශුද්‍ර ප්‍රචාරණයේ වර්තමානයේදී ඔයගොල්ලෝගේ අහයි ප්‍රශ්නේ රචනා ප්‍රශ්නයක් අහයි ශුද්‍ර ප්‍රචාරණයේ වර්තමානයේදී බහුලවම යොදා ගන්නා පටකරෝපන තාක්ෂණයේ වීමට ලෙස සලකන්නේ ඇයි කියලා. හැඳින්වීමට හේතු මොනවද කියලා, කරුණු මොනවද කියලා. එහෙනම් මෙන්න ඒ කරුණු. කෙටි කාලයකදී වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. කරුණ ලියලා කර්ණ රෝල් 2-3ක් රචනා ප්‍රශ්නයකදී විස්තර කරන්නත් ඕනේ. හරි. එහෙමම අහයි ප්‍රශ්නේ බලන්න. වෛරස ආසාදවලින් තොර ශාක ලබා ගන්න පුළුවන්. ඒකට හේතුව මේ ශුද්‍ර ප්‍රචාරණයේදී භාවිතා වන විභාජක පටක අග්‍රස්ත විභාජක හෝ මූලාග්‍ර විභාජක. ඒ නිසා අපිට මේ ශුද්‍ර ප්‍රචාරණයේ මගින් වෛරස ආසාදවලින් තොර ශාක ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා ලියන්න ඕනේ කරුණ වෛරස ආසාදවලින් තොර ශාක ලබා ගත හැකි කියලා ලියලා ඔයා ඒ කරුණ රූල් 2-3 පැහැදිලි කරලා ලියන්න ඕනේ. විස්තර කරන්න ඕනේ. ශුද්‍ර ප්‍රචාරණයේදී විභාජක පටක භාවිතා කරන්නේ එනම් අග්‍රස්ත විභාජක මූලාග්‍ර විභාජක වගේ නිසා. ඒ නිසා තමයි වෛරස් වලින් තොර ශාක ලබා ගැනීමට හැකි වෙලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ ඒට හේතුව ශුද්‍ර ප්‍රචාරණය සඳහා විභාජක පටක හෝ මෙවැනි විභාජක පටක හෝ අග්‍රස්ත විභාජක පටක භාවිතා කිරීමයි. ශුද්‍ර ප්‍රචාරණයේදී ශුද්‍ර ජීවී ආසාදන වැළැක්වීමටද රෝපිත වර්ධනයට අවශ්‍ය සියලු අවශ්‍යතා ලබා දීම සඳහා විශේෂිත පහසුකම් උපකරණ සහ නියමිත තත්ත්ව සහිත සංවෘත විද්‍යාගාරයක් අවශ්‍ය වෙනවා. පටක රෝපණයමනේ. පටක රෝපණයම තවත් අවස්ථාවක්නේ. එහෙනම් මේ ශුද්‍ර ප්‍රචාරණයේදී පුතේ විශේෂයෙන්ම ශුද්‍ර ජීවී ආසාදන වළක්වන්න ඕනේ. ඊටාම් සංවේදී ක්‍රියාවලියක් මේක. ජීවාණු හරිත තත්ත්ව පවත්වා ගන්න ඒකයි අපි. හරි. රෝපිත වර්ධනයට අවශ්‍ය සියලුම අවශ්‍යතා. ඒ පෝෂණ මාධ්‍ය, ඒ කියන්නේ කෘත්‍රිම රෝපණ මාධ්‍ය අවශ්‍යයි. ඒ වගේම රෝපණ මාධ්‍ය වලට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය, හෝමෝන, වර්ධක යාමක. right? කාබනික ද්‍රව්‍ය, අකාබනික පෝෂක අපි දන්නවා මේ දේවල් අවශ්‍යයි. හරි. එතකොට රෝපිත වර්ධනයට අවශ්‍ය සියලුම අවශ්‍යතා ලබා දීම සඳහා විශේෂිත පහසුකම් උපකරණ ජීවාණු හරණය කරන්න අවශ්‍ය කරන උපකරණ නියමිත තත්ත්ව සහිත සංවෘත විද්‍යාගාරයක් අවශ්‍ය වෙනවා පටක රෝපණ තාක්ෂණයේදී වගේම. මම හිතන්නේ ඔබට පැහැදිලි කියලා. ඒ ටිකයි මේ මුල් එකෙත් පැහැදිලි කළේ මේ තියෙන්නේ. දැන් විශේෂයෙන්ම අපි කතා කරේ. හරි. ඇයි වර්තමානයේ බහුලවම භාවිතා කරන පටක රෝපණ තාක්ෂණ ක්‍රමයේ වෙන්න හේතුව කියන එකයි කතා කරේ. වාණිජ්‍ය වගාවකදී ඒකීය ස්වභාවයක් හා මෞෂාගයට සමාන දුහිතෘ ශාක විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කෙටි කාලයකදී වැඩි පැල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. වෛරස් ආසාදනයෙන් තොර ශාක ලබා ගන්න පුළුවන්. ඊට හේතුව තමයි ශුද්‍ර ප්‍රචාරණය සඳහා විභාජක පටකෝ අග්‍රස් විභාජක පටක භාවිතා කිරීම. ඉතින් මේ ශුද්‍ර ප්‍රචාරණයේ වාසි ශුද්‍ර ප්‍රචාරණයේ වැදගත්කම් සඳහන් කරන්න කිව්වොත් මේවා ලියන්න පුළුවන්. ප්‍රශ්නේ දෙවිදිහකටම අහන්න පුළුවන්. වර්තමානයේ භාවිතා වන නේද ජනප්‍රියම පටක රෝපණ තාක්ෂණ ක්‍රමශිල්පයේ විදිහට ශුද්‍ර ප්‍රචාරණය හඳුන්වන්නේ ඇයි කියලා අහුවොත් මේ ටික ලියන්නත් පුළුවන්. හැඳින්වීමට හේතු පැහැදිලි කරන්න කිව්වොත් ශුද්‍ර ප්‍රචාරණයේ හැඳින්වීම කරා මේ ටික ලියුවා.
මං හිතන්නේ දුව පුතාලට ඉතාමත්ම පැහැදිලි. හරි. ඒ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. අපි යමු ශුද්‍ර ප්‍රචාරණයේ පියවර 5ක් ඔස්සේ සිදු කරන්න පුළුවන් පොතේ. මයික්‍රෝ ප්‍රොපගේෂන් එක. පටක රෝපණයේම අවස්ථාවක්නේ. එහෙනම් මෙන්න මේ ශුද්‍ර ප්‍රචාරණ ක්‍රියාවලිය පියවර 5ක් ඔස්සේ අපිට සිදු කරන්න පුළුවන්. අපි බලමු පියවර 5 ඉස්සෙල්ලා පොතේ මේ පටකේ ලබා ගන්න අපිට අවශ්‍ය පටකේ ලබා ගැනීම සඳහා මව් ශාකයක් තෝරා ගන්න ඕනේ. අපි කියනවා ශාකයක ඕනෑම සජීවී පටකයක් නේද? අපි ශුද්‍ර ප්‍රචාරණ නැත්නම් අපි කිව්වේ පටක රෝපණය කියලා කිව්වේ මොකද්ද අපි? ශාකයක ඕනෑම සජීවී පටකයක්. ශාකයක ඕනෑම සජීවී පටකයක්. ජීවාණු හරිත පරිසර තත්ත්වයට ඇති. අපි කියනවා අපූති තත්ත්ව කියලා කියනවා. නැත්නම් ඇසෙප්ටික් එන්වයරන්මන්ට් කියලා කියනවා. ජීවාණු හරිත පරිසර තත්ත්වයට ඇති. කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල පාලිත පරිසර තත්ත්වයට ඇති නිදරුවනේ. බලන්න මොනවද මේ තත්ත්ව කියලා? පටක රෝපණය අපි හැඳින්වීම කරේ. පටක රෝපණයේදී අපි නේද? අපි කියන්නේ ශාකයක ඕනෑම සජීවී පටකයක්. ජීවාණු හරිත තත්ත්වයට ඇති. ඒ කියන්නේ දැන් ඇසෙප්ටික් එන්වයරන්මන්ට් එකට අපූති තත්ත්වයට ඇති නිදරුවනේ. අපි කිව්වේ ඒ වගේම පාලිත පරිසර තත්ත්ව භාවිතා කරලා පාලනය කරන පරිසර තත්ත්වයට ඇති කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල බලන්නකෝ. කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල වගා කරලා ශාක ලබා ගැනීම ක්‍රියාවලිය. නේද? වගා කරලා නව ශාක ලබා ගැනීමේ ක්‍රියාවලිය තමයි දුන්නේ පටක රෝපණය කියලා අපි කියන්නේ. ආයෙත් බලන්න දරුවනේ. ශාකයක ඕනෑම සජීවී පටකයක්. ජීවාණු හරිත පරිසර තත්ත්වයට ඇසෙප්ටික් එන්වයරන්මන්ට් එකක් නැත්නම් අපූති තත්ත්වයට කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල පාලිත පරිසර තත්ත්වයට පාලනය කරනද පරිසර තත්ත්ව ලබා දෙමින් කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල වගා කරලා නව ශාක ලබා ගැනීම ක්‍රමයක්. මේකේ මූලධර්මය මොකද්ද? ටොටිපොටෙන්සි. ඒ කියන්නේ සමූල ජනන විභවය. මොකද්ද පුතේ? සමූල ජනන විභවය. ඒ කියන්නේ මේ පටකයට මොකද වෙන්න පුළුවන්? පටකය විභාජනීය වෙලා විභේදනීය වෙලා නව ශාකයක් බවට පත් වෙනවා. බලන්න. පටකයක් ඒක පටක ඉස්සෙල්ලා මොකද වෙන්නේ? බෙදිලා, සෛල බෙදිලා සෛල බෙදෙනවා විභාජනීය වෙනවා. සෛල විභාජනීය වෙනවනේ. සංඛ්‍යාව වැඩි කරගෙන එයා මොකද වෙන්නේ? විභේදනීය වෙනවා. වෙනස්කම් පියනවා. මොනවද? අන්න මුල් හට ගන්නවා. අංකුර එනවා ඊට පස්සේ නේද? ප්‍රරෝහ කොටස් එනවා නේද පුතේ? එහෙම ඇවිල්ලා විභේදනීය වෙලා නව ශාකයක් බවට පත් වෙනවා. ඒකයි මේක ප්‍රින්සිපල් එක. පූර්වකයේ සංස්ථාපනය. මොකද්ද පුතේ පූර්වකය කියන්නේ? අපි අර මව් ශාකයෙන් ලබා ගන්න මූලික පටකය. පත්‍රයක් වෙන්න පුළුවන් ඈ අතු කැබැල්ලක් වෙන්න පුළුවන් පුතේ දණු කැබැල් ගන්න අතු කැබැල්ලක දණු කැබැල්ලකින් තෝර අංකුරයක් සහිත දණු කැබැල්ලක් වෙන්න පුළුවන් අපි ගන්න මේකට බඩ් එකක් ඈ කල්චර් කරන්න ගන්නේ බඩ් එකක් වෙන්න පුළුවන් කියන්නේ අංකුරයක් වෙන්න පුළුවන් අංකුරයක් සහිත අතු කැබැල්ලක් වෙන්න පුළුවන් අපි ලබා ගන්න පත්‍රයක් වෙන්න පුළුවන් ඒ වගේ ඕනම සජීව පටකයක් ගන්න පුළුවන් එහෙනම් අපි මේ මූලික පටකේ නැත්තම් පූර්වකය කියන්නේ මේ පටක රූපණය සඳහා ලබා ගන්න පටක කොටස මූලික පටකේ. ඒ තමයි පූර්වකය කියන්නේ පූර්වකයේ සංස්ථාපනය. අපි පටක රූපණය ගැන කතා කරද්දී පූර්වක සංස්ථාපනය කියන්නේ මොකද්ද කියලා කිව්වා. සංස්ථාපනය කියන්නේ බලන්න. අපි ජීවාණු හරිත පටකේ හිතන්න මෙයා අතේ තියෙන මේ පෑන මෙයා තමයි ජීවාණු හරිත පටකය කියලා. පටකයක් ජීවාණු වර්ණය කරන්න එපා. මේ ජීවාණු වර්ණය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යම අපි ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඉවරනේ පුතේ සිද්ධාන්ත කොටස් වලින්. මේ බලන්න. ජීවාණු හරිත පටකේ මේ ජීවාණු හරිත දැහි අණු භාවිතයෙන් මේ අපි උපකරණත් පෙන්වනවා. ජීවාණු හරිත දැහි අණු භාවිතයෙන් ජීවාණු හරිත තල ප්‍රවාහ කැබිනට්ටුව තුලදී මේ කල්චර් කරන්නේ ලැමිනා ෆ්ලෝ කැබිනට් එක ඇතුලේ. තල ප්‍රවාහ කැබිනට්ටුව ඇතුලේ මේක කරන්නේ. නොනවත්වා වායු ගලන කුටීරය කියලා කියනවා අපි ඒකට. නැත්නම් අනවරත වායු ප්‍රවාහ කුටීරය කියලා කියනවා. ලැමිනා ෆ්ලෝ කැබිනට් එක කියලා කියනවා. ඉතින් ක්‍රියාවලිය ආරම්භ කරන්න මිනිත්තු 20කට 30කට කලින් මේක ඔන් කරනවා. ඊට පස්සේ මේ තුලින් ගලාගෙන එන ශුද්‍ර ජීවීන්ගෙන් තොර වායුව. ලැමිනා ෆ්ලෝ කැබිනට් එක ඇතුළට එන්නේ. එයා එක ශුද්‍ර ජීවීන්ගෙන් තොර වාතය. ඉතින් ලැමිනා ෆ්ලෝ කැබිනට් එකත් ජීවාණුහරණය කරන්න ඕනේ. 70 මධ්‍යසාර වලින් ඩිටෝල් වලින් පුළුවන් 70 මධ්‍යසාර වලින් එකක් ජීවාණුහරණය කරන්න ඕනේ. එහෙනම් ආමුකූලනය කියන්නේ මොකද්ද නැත්තම් මේ? පූර්වකයේ සංස්ථාපනය කියන අපිට ආමුකූලනය කියලාත් කියනවා. පූර්වකයේ සංස්ථාපනය කියන්නේ මේ පටකයක් ජීවාණුහරණය කරලානේ මතකද පුතේ ඔබට? ජීවාණුහරිත පටකේ මේ ජීවාණුහරිත දැහි අණු භාවිතයෙන් මේ ජීවාණුහරිත පටකයක් ජීවාණුහරණය කරලා තියෙන්නේ. දැහි අණු ජීවාණුහරණය කරලා තියෙනවා. රක්ත තප්ත වෙන්නේ වරත් කරලා දැහි අණු ජීවාණුහරණය කරලා තියෙනවා. ජීවාණුහරිත පටකේ ජීවාණුහරිත දැහි අණු භාවිතයෙන් ජීවාණුහරිත තල ප්‍රවාහ කැබිනට්ටුව මතදී ජීවාණුහරිත මාධ්‍ය තුල
ජීවාණු හරිත රෝපණ මාධ්‍ය තුල ඔන්න තැම්පත් කිරීම තමයි ආමුකූලනය කියලා කියන්නේ. මෙන්න බලන්න. අර ජෑම් බෝතලයක් ඇතුලේ රෝපණ මාධ්‍ය තියෙනවනේ පුතේ නේද? ඒ රෝපණ මාධ්‍ය හදලානේ තියෙන්නේ. මේ බලන්න. එහෙනම් ආයෙත් කියන්නේ ජීවාණු හරිත පටකේ මෙන්න ජීවාණු හරිත දැහියණු ජීවාණු හරිත පටකේ ජීවාණු හරිත දැහියණු භාවිතේ ජීවාණු හරිත තල ප්‍රවාහ කැබිනට්ටුව මතදී ජීවාණු හරිත රෝපණ මාධ්‍ය තුල තැම්පත් කිරීම තමයි ආමුකූලනය කියන්නේ. අපි ඒකට ආමුකූලනය කියලා කියනවා. පූරකයේ සංස්ථාපනය කියලා කියනවා. ඊට පස්සේ ගුණන අවධිය. ගුණන අවධියක් තියෙනවා අපි මේක රෝපිතේ මතකද ඔබට? මේක අපි දින දෙක තුනකින් පස්සේ පුතේ මේකේ ආසාදිත වර්ධනය වෙලා නැත්තම් බැක්ටීරියා දිලිරි වගේ ආසාදිතයක් වර්ධනය වෙලා නැත්තම් අපිට මේක ගුණනය කරන අවස්ථාවට යොදා ගන්න පුළුවන්. පැල සංඛ්‍යාව වැඩි කරගන්නේ එතනින් තමයි. නැවකට මේක සබ් කල්චර් කරනවා උපරෝපණය කරන්න පුළුවන් අපිට නේ. අපි බලමු මොකක්ද එතෙන්දි කතා කරන්න කියන එක. ඊළඟට මුල් ඇද්දවීම. මතකද අපි කිව්වා මුල් ඇද්දවීම උත්තේජනය කරන්න අපිට ඔක්සින කියන හෝමෝනයක් භාවිතා කරන්න පුළුවන්. ඔක්සින භාවිතා කරන්න පුළුවන්. අංකුර ප්‍රරෝහ කොටස් වර්ධනය සඳහා අපි සයිටෝකයිනින් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ පැල බාහිර පරිසරයට හුරු කරන්න ඕනේ පුතේ. නාලස්ත පරිසරයක් ඇතුළේ මේගොල්ලෝ හැදෙන්නේ නලයක් තුලනේ. ඒගාර මාධ්‍යයේ තියෙන්නේ මේවා ඉස්සෙල්ලාම අපි ඕගොල්ලන්ට මතක ඇති අපි පටකරෝපණයේදී කිව්වා මේගොල්ලෝ සෙල්සියස් අංශක 45 පමණ මද උණුසුම් ජලයෙන් හොදලා ඒගාර ඉවත් වෙනතුරු ඊට පස්සේ ජීවාණු හරිත නේද ජීවාණු හරිත රෝපණ මාධ්‍ය සහිත වගා බඳුන් තුල පැල සිටව ගන්න පුළුවන් කිව්වා නේද පුතේ. පැල කිහිපයක් එක බඳුනක හිටවන්න පුළුවන්. පස්සේ අපිට මේවා පරිසරයට හුරු වුණාට පස්සේ නැවත බාහිර පරිසරයට හිටවනකොට වෙන වෙනම පැල හිටව ගන්නත් පුළුවන් කියලා අපි කිව්වා. එහෙනම් බලමු මේකෙදි ශුද්‍ර ප්‍රචාරණයේදී කොහොමද මේ ගැන කතා වෙන්නේ කියලා පැල බාහිර පරිසරයට හුරු කිරීම කියන එක දක්වා. එහෙනම් බලන්න පුතේ. ශුද්‍ර ප්‍රචාරණයේ ප්‍රධාන පියවර 5ක් ඔස්සේ තියෙනවා පුතේ. බලන්න නැතුව කියන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෞෂාකයක් තෝරා ගැනීම, පූර්වකය සංස්ථාපනයේ අංක 2 නේද? ඊට පස්සේ අංක 3 බලන්න. අංක 3 මොකද්ද පුතේ? ගුණන අවධිය නේද? බලන්න හරිද කියලා. ඔව් ගුණන අවධිය තමයි අංක 3. ඔව්. අංක 4 මුල් ඇද්දවීම, අංක 5 පැල බාහිර පරිසරයට හුරු කිරීම. ඔන්න එහෙනම් ශුද්‍ර ප්‍රචාරණයේ අවස්ථා 5. ශුද්‍ර ප්‍රචාරණයේ අවස්ථා 5ක් යටතේ සිදු කරනවා දරුවනේ. බලන්න එහෙනම් කියන්න බහන කට්ටියම රයිට් ශුද්‍ර ප්‍රචාරණයේ ප්‍රධාන අවස්ථා 5. ශුද්‍ර ප්‍රචාරණය සිදු කරන ලබන අවස්ථා 5 කියන්න බලන්න. මෞෂාකයක් තෝරා ගන්න ඕනේ පටකේ ලබා ගැනීමට. පූර්වකයේ සංස්ථාපනයේ පුතේ ආමුකූලනයේ පූර්වකයේ සංස්ථාපනයේ අංක 3 ගුණනවදී පුතේ පැල සංඛ්‍යාව වැඩි කර ගන්නවා ඊට පස්සේ වැඩි කර ගන්න අවස්ථාව ගුණනවදී අංක 4 පුතේ මුල් වර්ධනයේ ඔව් හරිනේ මුල් ඇද්දවීම අන්න බලන්න අංක 4 මුල් ඇද්දවීම අංක 5 පැල බාහිර පරිසරයට හුරු කිරීම අවසන් වතාවට කියමු කට්ටියම බලන්න ඔබට මතකද බෝඩ් එක බලන්න තෝ කියන්නේ මෞෂාකයක් තෝරා ගන්න ඕනේ සුදුසු පටකේ ලබා ගන්න පූර්වකයේ සංස්ථාපනය ගුණන අවදී මුල් ඇද්දවීම පැල බාහිර පරිසරයට හුරු කිරීම ආයි ජීවිත කාලෙටම ඕක අමතක වෙන්නේ නැහැ. ඔන්න ඔය පියවර පහින් තමයි පුතේ ශුද්‍ර ප්‍රචාරණ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒකයි අපි කිව්වේ පුතේ ශුද්‍ර ප්‍රචාරණයේ පියවර 5ක් ඔස්සේ සිදු වෙනවා. ඒ පියවර 5 ඉදුවේ පුතේ මේ ඔයගොල්ලන්ට පෙන්නලා දුන්නේ. හරි. හොඳේ? හරි. ඉදිරියට යන්න අපි. හරි. ඒ එක එක්කෙනාව අපි විස්තර කරගෙන යන අවස්ථාවටයි පුතේ ඇවිල්ලා ඉන්නේ. බලන්න මේ ශුද්‍ර ප්‍රචාරණයේදී මෞෂාකයක් තෝරා ගැනීම කියන කොටස යටතේ මොනවද පුතේ අපි කතා කරන්න තියෙන්නේ? මෞෂාකයේ සදා වෙළඳ පොල්ලින් වැඩි ප්‍රභේදයක් තෝරගන්න ඕනේ පුතේ. පටක රෝපණයේදීත් මේදයි අපි කිව්වා. මෞෂාකයේ සදා ඉතින් තෝරගන්න මෞෂාකයට සමාන සරු සමුෂාක විශාල සංඛ්‍යාවක් නේ පුතේ ශුද්‍ර ප්‍රචාරණයේදී අපි ලබා ගන්න. එහෙනම් මෞෂාකයේ හොඳ වෙළඳ පොළ ඉල්ලුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ බලන්නකෝ. මෞෂාකයේ සදා වෙළඳ පොළ ඉල්ලුම වැඩි ප්‍රභේදයක් තෝරගන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්ම. මෞෂාකයේ සඳහා පුතේ වෙළඳ පොළ ඉල්ලුම වැඩි හොඳ මාකට් එකක් තියෙන ප්‍රභේදයක් වෙන්න ඕන පුතේ. එහෙනම් එහෙම නැතුව වැඩක් නැහැ. පැල විශාල සංඛ්‍යාවක් ගන්නවා නම් අපි හොඳ වෙළඳ පොළක් තියෙන්නේ පුතේ. ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් අරගෙන හොඳ වෙළඳ පොළක් තියෙන්න ඕනේ. එහෙනම් පුතේ මෞෂාකයේ සදා වෙළඳ පොළ ඉල්ලුම වැඩි ප්‍රභේදයක් තෝරාගත යුතුයි. ඒ වගේම එම ප්‍රභේදයේ මෞෂාකයේ ප්‍රභේදයට ආවේනික ලක්ෂණ තිබිය යුතුයි. කලින් පටකරෝපණයේදීම කිව්වා වගේම තමයි. මේ ප්‍රභේදයට හරි බලන්නකෝ එම ප්‍රභේදය මේ මෞෂාකයේ ප්‍රභේදයට ආවේනික ලක්ෂණ තියෙන්න ඕනේ පුතේ. ආවරිත ස්ථානයක වගා කරන්නේ නම් වඩාත් සුදුසුයි. ආවරණය කරන ස්ථානයක මේක වගා කරනවා නම් වඩාත් සුදුසුයි. කෘමි හානි හා රෝග වලින් තොරව පවත්වා ගත යුතුයි මෞෂාකයේ. පොහොර, ජල සම්පාදනය,
කෘමි පලිබෝධ මර්ධනය පුතේ නිසි අයුරින් සිදු කරන්න ඕනේ. පටක රෝපණීම අවස්ථාවක් නේ. එහෙනම් බලන්නකෝ. පොහොර හරි ජල සම්පාදනය කෘමි පලිබෝධ මර්ධනය නිසි අයුරින් කරන්න ඕනේ පුතේ. හරි. හොඳයි. මෞෂාකයේ තෝරා ගැනීම යටතේ අපි කතා කරමු. පූර්වකයේ සංස්ථාපනය වෙනවා පුතේ අපි ඔන්න. මූලික පටකයයි. පටක රෝපණයේදී ශුද්‍ර ප්‍රචාරණයේදී ලබා ගන්නා මූලික පටකය තමයි පුතේ. පැල ලබා ගැනීම සඳහා ලබා ගන්නා මූලික පටකය තමයි පුතේ පූර්වකය කියන්නේ. මේ පටක කොටස අපි ලබා ගන්නා ශාකයක ඕනෑම සජීවී පටකයක් තියෙනවානේ පුතේ. රයිට්. බලන්න මේනම්. මොකද්ද පූර්වකයේ සංස්ථාපනය කියන්නේ? ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ ලෙස බහුලව භාවිතා කරන්නේ. අන්න බලන්නකෝ. ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ ලෙස බහුලව භාවිතා කරන්නේ කවුද කියලා ඔයාගේ ව්‍යුහගත මාදිලී ප්‍රශ්නයක් අහයි පුතේ අනිවාර්යයෙන්ම. ස්ථීරවම අහයි පුතේ විභාගෙදී. මොකක්ද අහන්නේ? ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ ලෙස බහුලව භාවිතා කරන්නේ විභාජක පටකයන් හා අග්‍රස්ත අංකුරයන්. අන්න. එහෙනම් අපිට ඒක ලියන්න වෙනවා අනිවාර්යයෙන්ම. right. අපිට ඒක ලියන්න වෙනවා පුතේ. අනිවාර්යයෙන්ම වැදගත් එකක්. අන්න බලන්න වැදගත් දේ මොකක්ද කියලා. right. හරි. හරි. ශුද්‍ර ප්‍රචාරණයේදී right. ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ ලෙස බහුලවම යොදා ගනු ලබන්නේ කවුද? බහුලවම යොදා ගනු ලබන්නේ විභාජක පටකයන් හා කවුද? එක විභාජක පටක දෙක අග්‍රස්ත අංකුරයන්. විභාජක පටකයන් දෙක කවුද? මොකද කියන්නේ? විතාමත්ම වැදගත්. අග්‍රස්ත අංකුරයන්. අන්න බලන්න. එහෙනම් ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ විදිහට ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ විදිහට බහුලවම යොදාගන්නේ කවුද බලන්නකෝ පුතේ. ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ විදිහට ශුද්ධ ප්‍රචාරණයේදී පූර්වකයේ විදිහට නැත්නම් මූලික පටකයේ විදිහට පටක රූපණයේ සුදා යොදා ගන්නා පූර්වකයේ නැත්නම් මූලික පටකයේ විදිහට ශුද්ධ ප්‍රචාරණයේදී බහුලවම යොදාගන්නේ පුතේ කවුද? විභාජක පටක සහ අග්‍රස්ත අංකුරයන්. කවුද පුතේ? විභාජක පටක සහ අග්‍රස්ත අංකුරයන්. මේ බලන්න. විභාජක පටක සහ අග්‍රස්ත අංකුරයන් තමයි ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ විදිහට බහුලවම යොදාගන්නේ. හොඳයි. පූර්වකයේ සංස්ථාපනයේ අපි කතා කරන්නේ. බලන්න. ශුද්‍ර ප්‍රචාරණයේදී පූර්වකයේ ලෙස බහුලවම භාවිතා කරන්නේ පුතේ නම් මතක තියාගන්න. කවුද? විභාජක පටක සහ අග්‍රස්ත අංකුරයන්. හොඳයි. පූර්වකයේ ලබා ගැනීමේදී මෞෂාකයේ වර්ධක අවධිය පැවිය යුතුයි. මේ අපි හැමදේම කියනවා පූර්වකයේ ලබා ගැනීමේදී මෞෂාකයේ තියෙන්න ඕනේ වර්ධක අවධියේ. පූර්වකයේ ලබා ගන්නකොට මෞෂාකයේ තියෙන්න ඕනේ කොහොමද? වර්ධක අවධිය. right. මෞෂාකයෙන් පූර්වකයේ ලබා ගන්න මූලික පටකේ. අන්නේ මූලික පටකේ ලබා ගන්නකොට පුතේ මෞෂාකයේ වර්ධක අවධියේ පැවතිය යුතුයි. විශේෂයෙන්ම උදෑසන හෝ සවස් කාලයේ පටක ලබා ගැනීමෙන් මෞෂාකයට සිදුවන හානිය පුතේ අවම වෙනවා. මේ පටකේ ලබා ගැනීම සඳහා උදෑසන හෝ සවස් කාලයේ භාවිතා කිරීමෙන් පුතේ මෞෂාකයට සිදුවන හානි අවම කර ගැනීමට හැකියාවක් තියෙනවා අපිට. ඒකත් වටිනවා. පූර්වකේ නැත්නම් මූලික පටකේ ලබා ගැනීමට පෙර එම ස්ථානයේට පටකේ ලබා ගන්න ස්ථානයේට ශාකයේ දිලීරනාශක සහ ප්‍රතිජීවක ඉහින්න ඕනේ. බලන්න. පූර්වකේ ලබා ගැනීමට පෙර එම ස්ථානයේට මොනවද පුතේ? දිලීරනාශක සහ ප්‍රතිජීවක ඉහින්න ඕනේ. කොහොමද අපි ඒක කපන්නේ? අංකුරයක් නම් ගන්න අංකුරයේ මැදි වනසේ දෙපැත්තෙන් සෙන්ටිමීටර 1ක පමණ කඳ කොටසක් ඉවත් කරලා තමයි ඉතිරිය කපන්නේ. ඊට පස්සේ මේ ලබාගත් පටකය
රනින් වෝටර් නැත්තම් ටැප් එකකට අල්ලලා ගලා යන ජලයෙන් හොදනවා පුතේ. හරි ගලා යන ජලයෙන් හොදනවා. 170 මධ්‍යසාරයෙන් හොදනවා. 170යි කියන්නේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ මධ්‍යසාර මිලිලීටර 70ක් තියෙනවා. හරි. ඒකයි කියන්නේ ද්‍රාවණයේ මිලිලීටර 100ක් ඇතුලේ මිලිලීටර 70ක් මධ්‍යසාර තියෙනවා. ඊට පස්සේ විතරක් මදි රසායනික ද්‍රව්‍ය වලින් පටකේ හොදන්න ඕනේ. රසායනික ද්‍රව්‍ය මගින් සේදීම මගින් එයා ජීවාණුහරණය කරනවා. මුලින්ම ගලා යන ජලයෙන් හොදන්න ඕනේ පටකේ ලබාගත් ඉස්සෙල්ලාම. රනින් වෝටර් කියනවා අපි. ඊට පස්සේ 170 මධ්‍යසාර වලින් හොදන්න ඕනේ. රසායනික ද්‍රව්‍යකින් සේදීම මගින් ඊට පස්සේ ජීවාණුහරණය කළ යුතුයි. පටකේ බලන්න. ගලා යන ජලයෙන් සේදීම 170 මධ්‍යසාරයෙන් සේදීම රසායනික ද්‍රව්‍යකින් සේදීම මගින් ජීවාණුහරණය කළ යුතුයි පුතේ. හොඳයි. ගුණන අවධිය තුන්වන අවස්ථාව. ඊට පස්සේ අපි මේ ජීවාණුහරණය කළ රෝපණ මාධ්‍යයට ජීවාණුහරිත පටකය තල ප්‍රවාහ කැබිනට්ටුව තුළදී තමයි ආමුකූලනය කරන්නේ. අපි ඒක කිව්වා මොකක්ද ආමුකූලනය කියන්නේ කියලා. බලන්න මේ ගුණන අවධියේදී ජීවාණු අපි මේ දැන් ගුණන අවධිය කතා කරන කලින් පුතේ අපි මේක ආමුකූලනය කියන එක ගැන කියලා දුන්නා මොකක්ද ආමුකූලනය කරන්න කියලා. මේ ජීවාණුහරණය කළ රෝපණ මාධ්‍යයට පුතේ රෝපණ මාධ්‍යයත් කල්චර් කරන මේ රෝපණ මාධ්‍යයත් පුතේ කල්චර් මීඩියා එකත් ජීවාණුහරණය කරලා තියෙන්නේ. ඒ ජීවාණුහරණය කළ රෝපණ මාධ්‍යයට තමයි පුතේ මේ ජීවාණුහරිත පටකේ ජීවාණුහරිත තල ප්‍රවාහ කැබිනට්ටුව තුළදී ආමුකූලනය කළ යුතුයි අර පටකේ තැම්පත් කරන්න ඕනේ රෝපණ මාධ්‍යය තුළ. හොඳේ. ඉතින් මේකෙදී විශේෂයෙන් 100% ජීවාණුහරිත නැත්නම් අපූති තත්වයක් ඇති නොවුනත් විෂ බීජ වලින් තොර තත්වයක් තියෙන්න ඕනේ පුතේ. මතක තියාගන්න ඕනේ. අනිවාර්යයෙන් විෂ බීජ වලින් තොර තත්වයක් තියෙන්න ඕනේ පුතේ. ආමුකූලනයේ මේ ක්‍රියාවලිය කියන්නේ පුතේ මේ ගුණනේ අපි එනවා ගුණ අවධියට එනවා අපි ආමුකූලනයෙන් දින දෙකකට පස්සේ පුතේ දවස් දෙකක් ගියාට පස්සේ අපි පූරකය පරීක්ෂා කරලා බලන්න ඕනේ පුතේ මේ අර අපි කල්චර් කරපු කල්චර් පරීක්ෂා කරලා බලන්න ඕනේ පුතේ ආසාදිත වර්ධනය වෙලා තියෙනවද කියලා. ආසාදිත වර්ධනය වෙලා තියෙනවා නම් වැඩක් නැහැ එතනින් එහාට ඒක. ආසාදිත වර්ධනය වෙලා නැත්නම් අපිට මේක ගුණනය කරන්න යොදා ගන්න පුළුවන්. බලන්නකෝ. ආමුකූලනයෙන් පසු දින 1-2කදී දවස් දෙකක් ගියාට පස්සේ ආමුකූලනය කරලා පූරකය පරීක්ෂා කළ යුතුයි. පූරකය පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ අවස්ථාවේදී ජීවාණුහරණය සාර්ථක නැතිනම් ක්ෂුද්‍ර ජීවීන් මාධ්‍ය වර්ධනය වී පූරකය ආසාදනය කරයි. අන්න බලන්නකෝ. ජීවාණුහරණය සම්පූර්ණ වෙලා නැත්තම් පුතේ මොකද ක්ෂුද්‍ර ජීවීන් ඉඳලා තියෙනවා නම් මාධ්‍ය තුල ක්ෂුද්‍ර ජීවීන් රැඳිලා තියෙනවා නම් කොයි අවස්ථාවක හරි මේක ආසාදනය වෙලා තියෙන්නේ ක්ෂුද්‍ර ජීවීන් වගේ. බැක්ටීරියා දිලීර මගින් මේක ආසාදනය වෙලා තියෙන්න පුළුවන්. හරි. මේ අවස්ථාවේදී ජීවාණුහරණය සාර්ථක නැත්තම් පුතේ ජීවාණුහරණය සාර්ථක වෙලා නැත්තම් ක්ෂුද්‍ර ජීවීන් මාධ්‍ය වර්ධනය වෙලා පූරකය ආසාදනය කරනවා. ආසාදන රහිත රෝපිත ආසාදනය කළ නැත්තම් ජීවාණුහරණ ක්‍රියාවලිය නියමිත පරිදි සිදු වෙලා තියෙනවා නම් දරුවනේ ආසාදන රහිත රෝපිත අවශ්‍ය තත්ත්ව ලබා දී රෝපණ කාමරයක් තුල තියන්න. හරි. ආසාදිත වර්ධනය වෙලා නැත්තම් ආසාදන රහිත රෝපිත ආසාදනයක් නැහැ. රෝපිතේ ගැටලුවක් නැහැ. එහෙනම් එයාට අවශ්‍ය තත්ත්ව ලබා දීලා රෝපණ කාමරයක් තුල තියෙන්න ඕනි පුතේ. ඊට පස්සේ සතියක් පමණ ගතවන විට අන්න ආසාදිත රහිත මේ කල්චර් කරපේක පුතේ රෝපිත අවශ්‍ය තත්ත්ව ලබා දීලා රෝපණ කාමරයක තියෙන්න ඕනේ. ඊට පස්සේ සතියක් පමණ ගතවන විට සෛල ජනනය ආරම්භ වී අන්න බලන්න අංකුර බිහිවීමට පටන් ගන්නවා. සතියක් විතර ගියාට පස්සේ සෛල ජනනය අන්න බලන්න සෛල ජනනය ආරම්භ වෙලා පුතේ අංකුර බිහිවීමට පටන් ගන්නවා. මතක තියාගන්න. ඊට පස්සේ මෙහිදී පූර්වකයෙන් පැල බිහි කර ගැනීම වෙනුවට දිගින් දිගටම අංකුර ගුණනය වීමට සලස්වයි. අන්න බලන්න එහෙනම් මේ ශුද්‍ර ප්‍රචාරණයේ විශේෂත්වය තමයි පූර්වකයෙන් පැල බිහි කර ගන්නවා වෙනුවට මොකද කරන්නේ? දිගින් දිගටම අංකුර ගුණනය වීමට සලස්වනවා. හරි නේද? හරි. එහෙනම් බලන්න පූර්වකයෙන් පැල බිහි කර ගන්නවා වෙනුවට පුතේ හරි
ඒක උපරෝපණය කරලා පැල ලබා ගන්නවා වෙනුවට පුතේ මොකක්ද අපි කරන්නේ? මෙහිදී පූර්වකයෙන් පැල බිහි කර ගැනීම වෙනුවට දිගින් දිගටම අංකුර ගුණණය වීමට සලස්වනවා. දිගටම අංකුර ගුණණය වීමට සලස්වනවා පුතේ. බලන්න. ඊට පස්සේ ඉන්පසු පූර්වකයේ අංකුර වෙන්කර පෙර භාවිතා කළ රෝපණ මාධ්‍යයේ සංයුතියම ඇති රෝපණ මාධ්‍ය සහිත බඳුන් වලට දමනු ලැබී. ඊට පස්සේ මේ පූර්වකයෙන් අර ඇවිල්ලා තියෙන අංකුර වෙනම වෙන් කරලා මේ විදිහටම මේ කල්චක කරා වගේම නැවතත් ඒ විදිහම රෝපණ මාධ්‍ය තුල මේවා තැම්පත් කිරීම සිද්ධ කරනවා පුතේ. අන්න ඉන්පසු පූර්වකයේ අංකුර වෙන් කර පූර්වකයෙන් අංකුර බොහොම ප්‍රේසමි වෙන් කරලා අරගෙන කලින් කල්චක කරා වගේම ඒ රෝපණ මාධ්‍යයේම සංහිතිය තියෙන කලින් හදාගත්තේ කල්චක කරන්න අන්නේ රෝපණ මාධ්‍යයේම තියෙන සංහිතිය සහිත සංහිතියම තියෙන රෝපණ මාධ්‍ය සහිත බඳුන් වලට කවුද පුතේ මේ වෙන් කරගත් අංකුර දාන. හරි. මේදී රෝපණ මාධ්‍යයේ සයිටෝකයිනින් වර්ධනය වැඩිපුර තිබිය යුතුයි. ඇයි? අංකුර වර්ධනය සඳහා වැදගත් වෙන්නේ සයිටෝකයිනින් ප්‍රමාණය වැඩිපුර තියෙන එකයි. එහෙනම් මෙහිදී රෝපණ මාධ්‍යයේ කවුද? සයිටෝකයිනින් වර්ධකය වැඩිපුර තියෙන්න ඕනේ. කවුද රෝපණ මාධ්‍යයේ වැඩිපුර තියෙන්න ඕනේ? සයිටෝකයිනින් වර්ධකයාමකය හෝමෝනේ. මේද අපිට අනිවාර්යෙන් ජීවාණු හරිත තත්ත්වයටදී තල ප්‍රවාහ කැබිනට්ටුව තුල සිදු කළ යුතුයි. මේ උපරෝපණයේ ලෙස හඳුන්වනවා සබ් කල්චර්. එහෙනම් මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ මේකත් මොකද්ද? උපරෝපණයේ විදියට. රයිට්. හරි නේද? මේකේ වෙනස හඳුනගත්තා නේද එතකොට? එහෙනම් පුතේ මේකත් ජීවාණු හරිත තත්ත්වයට තේ තල ප්‍රවාහ කැබිනට්ටුව තුල සිදු කරන්න ඕනේ. මේක අපි හඳුන්වන්නේ උපරෝපණය කියලා. උපරෝපණය කියලායි මේක හඳුන්වන්නේ. රයිට් පැහැදිලි. අතන අපි දැක්කනේ පූර්වකයේ අංකුර වෙන් කරලා පෙර භාවිතා කළ රෝපණ මාධ්‍යයේ සංයුතවීම ඇති රෝපණ මාධ්‍ය සහිත බඳුන් වලට දානවා කිව්වා. මේකෙදී රෝපණ මාධ්‍යයේ සයිටෝකයිනින් වර්ධකයේ වැඩිපුර තියෙන්න ඕනේ. මේකත් ජීවාණු හරිත තත්ත්වයටතේ තල ප්‍රවාහ කැබිනට්ටුව තුළ සිදු කරන්න ඕනේ මේ උපරෝපණය කියලායි මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ දරුවනේ. ඉදිරියට යන්න. මේ ආකාරයට අංකුර වැඩෙන්නට හැර මේ විදිහට අංකුර වැඩෙන්න ඇරලා කිහිප වතාවක් පෙර පරිදිම උපරෝපණය කරලා අවශ්‍ය තරම් අපිට ගුණණය වූ විට නවත්තන්න පුළුවන්. බලන්නකො මේ විදිහට අංකුර වැඩෙනකොට ඒවත් කිහිප වතාවක්ම පෙර පරිදිම සබ්කල්ච කරනවා. අර වගේ සංහිතිය තියෙන රෝපණ මාධ්‍ය තුලම දාලා උපරෝපණය කරලා අපිට අවශ්‍ය තරම් ගුණණය වූ පසු නවත්තන්න පුළුවන්, නතර කරන්න පුළුවන්. අන්න පැල සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් ඒ වෙලාවට. ඒ විදිහට මේ ආකාරයට අංකුර වැඩෙන්න හැරලා පුතේ කීප වතාවක් ඒවත් කලින් විදිහටම පුතේ මොකද කරන්නේ? අංකුර වෙනම උපරෝපණය කරනවා. අර වගේම ඒ සංගීතීයම තියෙන රෝපණ මාධ්‍ය වල දාලා මේවා වර්ධනය කරගන්නවා. එහෙනම් උපරෝපණය කරලා අවශ්‍ය තරම් ගුණණය වූ විට වැඩි නතර කරන්න පුළුවන්. උපරෝපණය කරන එක. හන්න බලන්න. පැල ප්‍රමාණය වැඩි කරගන්න විදිය. මේ දෙකින් දිගටම පුතේ හැබැයි උපරෝපණ කිරීමෙන් විකෘති ඇති වෙන්න පුළුවන්. මේ ගුණන අවධියේ රෝපණ කාමරයේ ප්‍රශස්ත තත්ත්ව ලබා දෙන්න ඕනේ. ගුණන අවධියේදී මේ රෝපණ කාමරයේදී ඒ සඳහා ප්‍රශස්ත තත්ත්ව ලබා දෙන්න ඕනේ පුතේ. රයිට්? ඒ සඳහා ප්‍රශස්ත තත්ත්ව ලබා දෙන්න ඕනේ. එහෙනම් මුල් ඇද්දවීමට යම් පුතේ. මේ ගුණන අවධියේ පවතින පැල මුල් ඇද්දවීම සඳහා ඔක්සීන් සාන්ද්‍රණය වැඩි සයිටෝකයිනින් අවම මාධ්‍යයක වගා කරගන්නේ. ඇයි? මුල් ඇද්දවීම උත්තේජනය කරන්නේ ඔක්සීන් මගින්නේ. එහෙනම් ගුණන අවධියේ පවතින පැල පුතේ මුල් ඇද්දවීම සඳහා ඔක්සීන් සාන්ද්‍රණය වැඩි. මොකද මුල් ඇදීම උත්තේජනය කරන හෝමෝනේ තමයි ඔක්සීන්. ඔක්සීන් සාන්ද්‍රණය වැඩි සයිටෝකයිනින් අවම මාධ්‍යයක වගා කරන්න ඕනේ. විශේෂයෙන් මේ බලන්න සක්‍රීය කළ කාබන් අඟුරු 0.2ක ප්‍රමාණයක් මාධ්‍යයට එකතු කරන්න ඕනේ පුතේ. මුල් ඇදීමෙන් පසු පැලයක් බවට පත් වූ අංකුර ඍජුවම ශේෂ්ත්‍රයට හඳුන්වා දෙන්න බෑ. මේවා ක්‍රමයෙන් තමයි බාහිර පරිසරයට හුරු කරන්න ඕනේ. ඒකට හේතුව තමයි පැලය වැඩුණු නාලස්ත පරිසරයට වඩා බාහිර පරිසර තත්ත්ව වෙනස් වෙන නිසා පුතේ. රයිට්? පැහැදිලි? මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි දරුවෝ.
ඒ වගේම අපි බලමු පැල බාහිර පරිසරයට හුරු කිරීම. පළමුවෙන්ම පැල බඳුන් වලින් ප්‍රවේශමින් ඉවත් කරලා අපි කලිනුත් කතා කරා පටක රෝපණ නීතියක සෙල්සියස් අංශක 45ක මද උණුසුම් ජලයෙන් හොදලා මුල් වල රැඳිලා තියෙන ඒගාර ඉවත් කරන්න ඕනේ පුතේ. ඊට පස්සේ අනවශ්‍ය කොටස් ඉවත් කරලා සංස්ථානික දිලීරනාශකයක විනාඩි 5ක් පමණ තියලා ජීවාණුහරණය කරන්න ඕනේ. අරෝපණ මාධ්‍ය සහිත බඳුනක පැල ඉතා ළඟින් හිටවනු. පැල සහිත බඳුන් වල 100% ආර්ද්‍රතාවය සහ 50%ක සෙවන ලබා දෙන්න ඕනේ. මේ සඳහා පොලිතීන් කවරයකින් වැසීම හෝ සූර්ය ප්‍රචාරක ව්‍යුහ භාවිතා කරන්න පුළුවන්. පටක රෝපදී අපි ඒ ටික කරා. ඒ ටිකමයි මෙතනදි කතා කරන්න තියෙන්නේ. හරි. බාහිර පරිසරයට හුරු කිරීම ගැන කතා කරන්නේ මුලින්ම පැල බඳුන් වලින් ප්‍රවේශමින් ඉවතට අරගෙන සෙල්සියස් අංශක 45 මද උණුසුම් ජලයෙන් හොදලා පුතේ මුල් වල රැඳිලා තියෙන ඒගාර ඉවත් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අනවශ්‍ය කොටස් ඉවත් කරලා සංස්ථානික දිලීරනාශකයක විනාඩි 5ක් පමණ තියලා ජීවාණුහරණය කරලා හරි රෝපණ මාධ්‍ය සහිත බඳුන් වල පැල ඉතා ළඟින් හිටවන්න ඕනේ පුතේ. ඊළඟට පැල සහිත බඳුන් වලට 100%ක ආර්ද්‍රතාවයක් සහ 50%ක තෙසෙවන ලබා දෙන්න ඕනේ පුතේ. මේ සඳහා පොලිතින් කවරයකින් මේ පැලේ වහන්න පුළුවන් පුතේ. පොලිතින් කවරයකින් පොලේ වහනවා පුතේ. පොලිතින් කවරයකින් වැසීම හෝ ශූර්ය ප්‍රචාරක ව්‍යුහ භාවිතා කරන්න පුළුවන් පුතේ. ශූර්ය ප්‍රචාරක ව්‍යුහ භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආර්ද්‍රතාවයේ සාමාන්‍ය පරිසරයේ ආර්ද්‍රතාවයේ තෙක් අඩු කරන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් මොකද කරන්නේ? ආර්ද්‍රතාවයේ සාමාන්‍ය පරිසරයේ ආර්ද්‍රතාවයේ තෙක් අඩු කරන්න ඕනේ. හිරු එළිය ක්‍රමයෙන් වැඩි කළ යුතුයි පුතේ මේක. ඇයි බාහිර පරිසරයට හුරු කරන්න එපා. හිරු එළිය ක්‍රමයෙන් වැඩි කරන්න පුතේ. මේ සඳහා මාස එකක් දෙකක් පමණ කාලයක් ගත වෙනවා. කියන්නේ සති 4ක් 8ක් පමණ කාලයක් පුතේ මේ සඳහා ගත වෙනවා. හරි. ශුද්‍ර ප්‍රචාරණයේ වාසියට යන දරුවනේ අපි. ශුද්‍ර ප්‍රචාරණයේ වාසියට යන දරුවනේ බලන්න. ඔන්න වාසි. කෙටි කාලයකදී පැල රාශියක් ලබා ගන්න පුළුවන් පුතේ. සියලු පැල මව් ශාකයට සමාන වීම පුතේ. සියලුම පැල මව් ශාකයට සමානයි බලන්නකෝ දැන් වැඩේනේ. කෙටි කාලයකදී පැල රාශියක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් පුතේ. බලන්න. කෙටි කාලයකදී පැල රාශියක් ලබා ගන්න පුළුවන් පුතේ. ඒ වගේම සියලුම පැල මව් ශාකයට සමානයි. මේ බලන්නකෝ. කෙටි කාලයකදී පැල රාශියක් ලබා ගත හැකි වීම. ඒ වගේම සියලුම පැල මව් ශාකයට සමානයි. ශුද්‍ර ප්‍රචාරණයේදී බොහෝ විට භාවිතා කරන්නේ අග්‍රස්ත අංකුර නිසා වෛරස් වලින් තොර ශාක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න වාසි. කෙටි කාලයකදී පැල රාශියක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. කෙටි කාලයකදී විශාල පැල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේම සියලුම පැල මව් ශාකයට සමානයි. අපි කිව්වේ මව් ශාකයට සමාන ද්විත්‍රු ශාක විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියලා. සියලුම පැල මව් ශාකයට සමානයි. ඒ වගේම ශුද්‍ර ප්‍රචාරණයේදී බොහෝ විට භාවිතා කරන්නේ කවුද? අග්‍රස්ත අංකුර නිසා. අග්‍රස්ත අංකුර නිසා අපිට පුළුවන් වෛරස් වලින් තොර ශාක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? වෛරස් වලින් තොර ශාක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා දුවේ පුතේ. රයිට්. මේ බලන්න පටක රෝපණය කරලා තියෙනවා මේ බඳුන් තුල. හරි. හරි. මේ බලන්න ඒකාකාරී පැල ශුද්‍ර ප්‍රචාරණය කරලා තියෙන විදිය. ඒකාකාරී පැල. හරි. මේ බලන්න මේ ට්‍රේ වල මේ තියලා තියෙනවා දරුවනේ අපි වගාවක් සඳහා ගන්න පුළුවන් ඔක්කොම පැල එක වගේ ඒකාකාරී පැල මේ කල්චර් එක කරලා තියෙනවා අංකුර වැඩෙන්න සලස්වලා තියෙනවා මේ. රයිට්. ඒ මෙන්න යා පූර්වකයේ මෙන්න සංස්ථාපනය කළා මේ බලන්න මේ බලන්න එයාගේ අංකුර වර්ධනය වෙනවා අංකුර වැඩෙනවා දරුවනේ. අවස්ථාව නේද? හරි. රයිට්. මෙන්න පැල ඊට පස්සේ මේ බලන්නකෝ පූර්වකයේ මේ බලන්නකෝ සංස්ථාපනය කළ රෝපණ මාධ්‍ය තුල මේ බලන්නකෝ ආසාදිත නැත්තම් මේ බලන්නකෝ යා අංකුර වැඩෙන්න සලස්සනවා අංකුර වැඩිවීමට සලස්සනවා
මාධ්‍ය සයිටෝකයිනින් වැඩි කරනවා කියවනේ අංකොර වැඩෙන්න සලස්වනවා. හරිද? මේ බලන්නකෝ. ඊට පස්සේ මේ බාන ඊට පස්සේ පැල වෙනම අරගෙන හිටවලා තියෙනවා වෙනම පැල ගලවලා අරගෙන ජීවාණුහරිත මාධ්‍ය තුල පැල කීපයක් එකට හිටවලා තියෙනවා. ඊට පස්සේ මේ පැල වෙන වෙනම මේ බලන්නකෝ උනත් අපි ඊට පස්සේ මේ බඳුන් වල හදලා තියෙනවානේ. හරි. සකස් කරලා තියෙනවා. වැඩේ කොච්චර සුපිරිද බලන්න වැඩි. ඇත්තටම සුපිරි. රයිට්. ව්‍යාපාරයක් වශයෙන් සිදු කරනකොට වාණිජ්‍ය වගාවකදී ඇත්තටම එනම් දැන් මේ වෙනකොට ජනප්‍රියම පටකරෝපන තාක්ෂණ ශිල්ප ක්‍රමය විදියට පත් වෙලා ඉවරයි කවුද? ශුද්ධ ප්‍රචාරණය. ශුද්ධ ප්‍රචාරණය. ඒකයි අපි කතා කරමින් ඉඳන්. මේ බලන්න පැලයක්. රයිට්. කෙසෙල් නේ. බලන්න කෙසෙල් පැල. පටකරෝපිත කෙසෙල් පැල. රයිට්. බලන්න. හරි. බලන්න වගාව ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් විදිහට පුතේ අපි හඳුන්වන්නේ total growth period in cells 3 months බලන්නකෝ මේ බලන්න source softwood shoots එකක් shoots are established in culture 2-3 months cycle 1 development of small බලන්නකෝ shoots එන හැටි cycle 2 එක 3 එක අවස්ථානුකූලව බලන්න stage 3 එකේදී routine in vitro rooted to culture 1 month ex vitro rooted to directly in soil මේ 1-2 month වලදී plant established in individual cell 3-4 weeks under mist total growth period in cell 3 month කෑන් එක දාලා තියෙනවා බලන්නකෝ ඊට පස්සේ shareable plant එක right හරි පටකරෝප නිවාසී වලට යමු පුතේ ශුද්ධ ප්‍රචාර නිවාසී ගැන කතා කරා පටකරෝප නිවාසී ගැන කතා කරමු පටකරෝප නිවාසී අපි කතා කරන්නේ පටකරෝපණ ඉවර කළා පටකරෝපණයම අවස්ථාවක් ඉඳන් ශුද්ධ ප්‍රචාරණය ගැන කතා කරේ අපි යම් පටකරෝප නිවාසී වලට හොඳයි මාතෘකාව ලියා ගන්න පුතේ පටකරෝප නිවාසී කිය ශුද්ධ ප්‍රචාර නිවාසී කතා කරා පටකරෝපණයම අවස්ථාවක්නේ වර්තමානයේ භාවිතා වන ජනප්‍රියම පටකරෝපන තාක්ෂණ ශිල්ප ක්‍රමයේනේ ශුද්ධ ප්‍රචාරණය කිව්වේ පටකරෝපණයම අවධියක් ශුද්ධ ප්‍රචාරණය කියන්නේ කතා කරලා අවසන් කළා ශුද්ධ ප්‍රචාරණයේ මයික්‍රෝ ප්‍රොපගේෂන් එහෙනම් දැන් බලමුකෝ පටකරෝපණය ගැනත් කතා කරලා අවසන්නේ පටකරෝපණයේ වාසිය වලට යක් පටකරෝපණයේ වාසිය වාසිය බලමු අපි නේද පුතේ හොඳයි දරුවෝ එහෙනම් පටකරෝපණයේ වාසිය වාසිය වලට අපි බලමු පටකරෝපණයේ වාසිය අපිට එක පූර්වකයකින් පුතේ එක පූර්වකයකින් මූලික පටකයකින් පුතේ අපිට හරි පූර්වකයකින් පූර්වක පටකේ නැත්නම් මූලික පටකයකින් පුතේ අපිට එක පටකයකින් එක් පූර්වකයකින් නිරෝගී ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ඉක්මනින් ලබා ගන්න පුළුවන් බලන්න පුතේ එක පූර්වකය එක පටකය අපි ගන්න කල්චර් කරන්නේ ඊට පස්සේ එයාගේ ආසාදිත වර්ධනය වෙලා නැත්තම් මොකද අපි කරන්නේ එයාව උපරෝපණය කරනවා එයා නැවත කොටස් එයාගේ මේ අපි මෙයා සෛල බෙදිලා තියෙනකොට සෛල ගොනුවක් විදිහට කිරකයක් විදිහට හැදෙනවනේ මෙයා ඊට පස්සේ බෙදිච්ච ඒ කොටස් පුතේ අපි නැවත කපලා අරගෙන එයා නැවත උපරෝපණය කරනවා අර විදිහටම අපි රෝපිත මාධ්‍ය තුලට රෝපිත බඳුන් තුලට දාලා සබ් කල්චර් කරනවා උපරෝපණය කරනවා එහෙනම් අපිට බලන්නකෝ එකකින් ඒ විදිහට අපිට උපරෝපණ 6ක් විතර කරගන්න පුළුවන් පුතේ කරලා පැල සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් බලන්නකෝ ඉතින් එහෙනම් පුතේ එක් පූර්වකයකින් නිරෝගී ඒකාකාර පැල විශාල සංඛ්‍යාවක් ඉක්මනට ලබා ගන්න පුළුවන් උපරෝපණය කරලා මේ පූර්වකයේ පුතේ අපිට නේද එයා සෙන්ටිමීටර් එකක් දෙකක් පමණ උසට වැඩුණාට පස්සේ පුතේ එයා නැවත අපිට බලන්නකෝ මෙයා විභාජනීය වෙලා විභේදනීය වෙනවා නේද පුතේ ඉස්සලා විභාජනීය නෙවෙයි විභාජනීයලා විභේදනීය වෙලා තමයි නවසාක ලබා ගන්න පුළුවන්. ඒකනේ මේක මූල ධර්මයේ කිව්වේ සමූල ජනන විභාගය. එහෙනම් බලන්න පුතේ එක් පූර්වකයකින් නිරෝගී ඒකාකාරී පැල විශාල සංඛ්‍යාවක් ඉක්මනට ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒක පටකරෝපණී වාසියකට ගන්න පුළුවන් පුතේ. ඊළඟට පුතේ අඩු ඉඩ ප්‍රමාණයක වැඩි පැල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. බොයේ ඔව්. අඩු ඉඩ ප්‍රමාණයක අපිට ජෑම් බෝතල් 1000ක විතර දැම්මොත් පැල ලබා ගන්න පුළුවන් විශාල සංඛ්‍යාවක්. එතකොට
අඩු ඉඩ ප්‍රමාණයක වැඩි පැළ සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් අඩු ඉඩක් නියන්නේ වාසියක්. රෝගවලින් තොර ශාක ලබා ගන්න පුළුවන් විශේෂයෙන් පොතේ පටකරෝපණයේදී රෝගවලින් තොර ශාක ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජානමය වශයෙන් සර්ව සමශාක නිපදවීමේ හැකියාවක්. ජානමය වශයෙන් සර්ව සමශාක නිපදවීමේ හැකියාවක් තියෙනවා. ඒකත් පටකරෝපණේ වාසියක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් පටගල වාසිය ටික ආයෙත් බලමුද? ඉක්මනට බලමු. එක් පූර්වකයකින් නිරෝගී ඒකාකාරී පැළ විශාල සංඛ්‍යාවක් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. රයිට් උපරෝපණය කරනවානේ පුතේ. පටකේ නැවත කොටස් වලට කපලා ආයේ කොටස් නැවත අර විදිහටම රෝපණය කරන්න පුළුවන්, කල්චර් කරන්න පුළුවන්. ඒවා නැවත නැවත අරගෙන පැළ සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් මේ විදිහට කල්චර් කරලා උපරෝපණය කරලා පුතේ. එහෙනම් අඩු ඉඩ ප්‍රමාණයක වැඩි පැළ සංඛ්‍යාවක් ලබා ගන්න හැකියාවක් තියෙනවා පුතේ මේකේ. ඒ වගේම රෝගවලින් තොර ශාක ලබා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ජානමය වශයෙන් සර්ව සමශාක නිපදවීමේ හැකියාවක් තියෙනවා. ඕන ඉතින් සර්ව සමශාකනේ නිපදවන්න පුතේ. මව් ශාකයේම කොටසක් මගින්නේ මේක කරන්නේ කල්චර් එක කරන්නේ පුතේ. එහෙනම් අපිට ජානමය වශයෙන් සර්ව සමශාක නිපදවීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊළඟට පරීක්ෂණ සඳහා භාවිතා කරන්න පහසුයි පුතේ කියනවා. පරීක්ෂණ සඳහා භාවිතා කරන්න පහසුයි පුතේ. මාඩු පුතේ. පරීක්ෂණ සඳහා භාවිතා කරන්න පහසුයි පුතේ. අවුරුද්ද පුරාම පැළ නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් බීජ මගින් හදනවා නම් අපිට මේ බීජ හැදෙනකන් ඉන්නෝනේ අවුරුද්දේ කන්නකට සැරයක් විතරක් හැදෙන බීජ තියෙන භෝගවල. ඒව අරගන්න ඉපේ. අපිට මේවට අවශ්‍ය මේ ඊළඟ කන්නේදී මේ පැළ ලබා ගන්න හදා ගන්න පුතේ අපිට මේව හදා ගන්න බීජ නිෂ්පාදනය වෙනකන් ඒ ක්‍රියාවලියක් ගොඩාක් යනවා. අවුරුද්දේ හැම වෙලේම මේක කරන්න බෑ. බීජ මගින් ප්‍රචාරණය කරනවා නම්. ඉතින් මේකෙදි එහෙම නෑ පුතේ. මේ ඕනෑම සජීවී පටකයක් යොදාගෙන අපිට මව් ශාකයට සමාන දුහිතෘ ශාක පරම්පරාවක් විශාල ශාක සංඛ්‍යාවක් නිපදවා ගන්න පුළුවන් ක්‍රමයක් පුතේ. ඒක නිසා වසර පුරාම මේ පැළ නිෂ්පාදනය කරන්න පුළුවන් පුතේ. බලන්න කොච්චර වාසියක්ද කියලා. අවුරුද්ද පුරාම මේ පටකරෝපිත පැළ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් මේ ප්‍රශස්ත තත්ත්ව ලබා දීලා. එහෙනම් ඒ වගේම විවිධ අහිතකර තත්ත්ව වලට ඔරොත්තු දෙන ශාක වර්ධනයේදී එම ක්‍රියාවන් මේ විවිධ අහිතකර තත්ත්ව වලට ඔරොත්තු දෙන ශාක තියෙනවානේ. ශාක වර්ධනයේදී එම ක්‍රියාවන් විද්‍යාගාර තත්ත්වයට කරන්න පුළුවන්. අන්න බලන්න ඔගේ එකත් වාසියක්නේ. සමහර අහිතකර තත්ත්වවලට ඔරොත්තු දෙන විභාගයේ කියන එක විවිධ අහිතකර තත්ත්වවලට ඔරොත්තු දෙන ශාක වර්ධනයේදී මේ එම ක්‍රියාවන් විද්‍යාගාර තත්ත්වයට කරන්න පුළුවන්. එක වාසිය. ඒ වගේම ජාන සම්පත් සංරක්ෂණය කරන්න පුළුවන් පුතේ මේ විදිහට. අපිට මේ විදිහට පටක ගෙනල්ලා පුතේ මේ ජාන සම්පත් සංරක්ෂණය කරන්න පුළුවන් පුතේ. ලෝකයේ ඕනම ප්‍රදේශයක ඕනම රටක තියෙන දෙයක් හැදෙන දෙයක් පුතේ අපිට ශාකයක ඒ කොටස් ගෙනල්ලා පටක රෝපණය කරලා ඒවා සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන් පුතේ. ඒක ඉතාමත්ම වැදගත්කමක් වාසියක් විදිහට පුතේ අපිට පටක රෝපණය හඳුන්වන්න පුළුවන්. අතිශය වැදගත් වාසියක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන් පුතේ. එහෙනම් මොකද්ද? ජාන සම්පත් සංරක්ෂණය කරන්න පුළුවන් පුතේ. රයිට්. හරි. මේ බලන්න පුතේ ක්‍රියාවලිය ටික. පටක රෝපණයේ අවස්ථා ටික බලන්න පුතේ මේ. ඒ කියන්නේ පූර්වකයේ මූලික පටකය පුතේ. හරි. ඊට පස්සේ B කියන්නේ පූර්වකයෙන් ලබාගත් ශාක කොටස මේ පූර්වකයෙන් ලබාගත් ශාක කොට මේ තියෙන පූර්වකයේ මූලික පටකය අපි පටක රෝපණය සඳහා මව් ශාකයෙන් වෙන් කරගන්නේ. මව් ශාකයෙන් ලබා ගන්න මූලික පටකය. ඒ මූලික පටකයේ කපලා අපි අරගත්ත කොටස මේ තියෙන්නේ. B වල තියෙන්නේ පූර්වකයෙන් ලබාගත් ශාක කොටස මේ බලන්න ජීවාණු හරණය කරනවා. සම්පූර්ණ ලබාගත් පූර්වක මෙන්න දැන් අර කෙසෙල් ගසෙන් එහෙම ගන්නකොට අපි කපලා මූලාග්‍රේම අංකුර කොටසක් නිගන්න කපලා දැන් ඒ වගේ ගන්න විභාජක පටක කියන්නේ අග්‍රස්ත විභාජක මූලාග්‍ර විභාජක කපලා යටකොන් කොට අග්‍ර මූලාග්‍රේම තියෙන කොටසක් අපි ගන්න එක අරගෙන ඒකත් නැවත කපලා අවශ්‍ය විදිහට සකස් කරලා තමයි ගන්න. ඉතින් මේකෙන් මූලික පටකයෙන් පූර්වකයෙන් ලබා ගන්න කොටසක් තමයි අපි පටක රෝපණයට යොදා ගන්න. එහෙනම් ඒ පූර්වකයේ B පූර්වකයෙන් ලබාගත් ශාක කොටස ජීවාණු හරණය. C රෝපණයේ ආරම්භයේ මේ කල්චර් එක කරලා මේ බලන්නකො මේ රෝපණ මාධ්‍යමේ තියෙන්නේ. රෝපණ මාධ්‍යමේ තියෙන ටෙස්ට් ටියුබ් එකේ ඒ තුල මේ දාන පටක් කොටස දාලානේ කල්චර් එක කරලානේ පුතේ. හරි? C කල්චර් කරලා තියෙන්නේ. රෝපණයේ ආරම්භය. D වර්ධනයේ උකිනකේ මේ සෛල ගොනුවක්. කිනකයක් කියන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන සෛල ගොනුවක්. මේ බලන්නකො. සෛල ගොනුවක්. ඈ ඊට පස්සේ
ඊ ප්‍රරෝහය ඇති වෙලා මේ බලන්න මේ ප්‍රරෝහය ඇති වෙලා පත්‍ර හරි මේ ප්‍රරෝහය ඇති වෙලා. හරි? ඊට පස්සේ මේකේ F එකේදී බලන්නකො මුලුත් ඇති වෙලා F එකේදී මේ. ඊට පස්සේ මෙන්න බාහිර පරිසරයට හුරු කරනවා මේ ජීවාණු හරිත මේ බලන්නකො මේ ජීවාණු හරිත රෝපණ මාධ්‍ය තුල රෝපණ මාධ්‍ය ජීවාණු හරිත රෝපණ මාධ්‍ය බඳුනක මොකද කරලා තියෙන්නේ මේ පැල මේ හිටවල තියෙනවා මේ පැල කීපයක් හිටවල තියෙනවා. වෙන බාහිර පරිසරයට ඔන්න පියවර ටික පුතේ පටක රෝපණේ රයිට් ඇඳලා ලියා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙන්න පටක රෝපණේ අවස්ථා ටික පූර්වකේ කැපිටල් සිම්පල් A කියන්නේ B කියන්නේ පූර්වකයෙන් ලබාගත් ශාක කොටස ජීවාණු හරණි රයිට්. C කියන්නේ රෝපණයේ ආරම්භය. D කියන්නේ වර්ධනීය වූ කිනකේ. E ප්‍රරෝහ ඇතිවීම. F මුල් ඇතිවීම. G බාහිර පරිසරයට හුරු කිරීම. රයිට්. බලන්න උදාහරණයක්. රයිට් නියමටම තියෙනවා. මේ A පූර්වකයේ මූලික පටකේ අපි වෞෂාකයෙන් වෙන් කරගන්න කියලා. B පූර්වකයෙන් ලබාගත් ශාක කොටස ජීවාණු හරණය කරන අවස්ථාව B කියන්නේ. අර පූර්වකයෙන් ලබාගත් ශාක කොටස ජීවාණු හරණය කරන අවස්ථාව. C කියන්නේ රෝපණය ආරම්භ කළා මේ කල්ච් එක කරලා මේ රෝපණ මාධ්‍යයේ ජීවාණු හරිත රෝපණ මාධ්‍ය තුල මේ ආමුකූලණය කළා මේ පටකේ තැම්පත් කළා. පූර්වකේ තැම්පත් කළා රෝපණය ආරම්භ කිරීම. E C D වර්ධනීය කිනකේ මේ සෛල ගොනුවක් ශීඝ්‍රීන වර්ධනීය සෛල ගොනුවක්. අපි ඉස්සෙල්ලාම සෛල විභේදනයේ විභාජනය වෙනවා කිව්වේ සෛල විභාජනය වෙලා තමයි විභේදනය වෙන්නේ. මේ බාන විභාජනය වෙලා තමයි මේ බාන විභේදනය වෙන්නේ. විභේදනය වෙලා තමයි නවශාක බවට පත් වෙන්නේ. ඒක ටොටිපොටෙන්සි සමූල ජනන විභව කියන්නේ ඒකයි පටක රෝපණයේදී. මේ බාන එහෙනම් වර්ධනීය කිනකේ මේ බාන සෛල ගොනුව වර්ධනීය සෛල ගොනුව කිනකයක් වර්ධනීය සෛල ගොනුව ශීඝ්‍රීන වර්ධනීය සෛල ගොනුව කිනකයක්. ඊට පස්සේ ආ මොකද වෙලා තියෙන්නේ කිනකේ බලන්නකො රයිට් E එකේදී ප්‍රරෝහය ඇති වෙලා තියෙනවා මේ බලන්න මේ ප්‍රරෝහය ඇති වෙලා තියෙනවා ඊට පස්සේ F එකේදී මුල් ඇති වෙලා තියෙනවා බලන්න G එක මොකද්ද මෙන්න බාහිර පරිසරයට හුරු කරන අපගේ ජීවාණු හරිත රෝපණ මාධ්‍ය සහිත බඳුන් ඒවා ජීවාණු හරණය කරලා තියෙන රෝපණ මාධ්‍ය සහිත බඳුන් වල මේ පළ හිටව ගන්න පුළුවන් කියලා පුතේ මේ පළ කිහිපයක් එකවර හිටව ගන්න පුළුවන් පස්සේ මේගොල්ලෝ බාහිර පරිසරයට හිරු කරලා වෙනම හිටවනකොට වෙනම අර බඳුන් තුල පුතේ වෙනම එකේ පැළ වෙන පැළ විදිහට වෙන එක හිටව ගන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි බලමු ඊට පස්සේ මොනවද පටක රෝපණයේ අවාසි කියලා. අපි දන්න ඕනම හොඳ ක්‍රියාවලියක වැදගත් ක්‍රියාවලියක අවාසි වගේම දරුවනේ අවාසිත් තියෙනවා. මේ කතා කරපු හැම එකම අපි ඉවත් කතා කරා. ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඉතින් පටක රෝපණෙත් එහෙමයි දරුවනේ. වාසි අපිට ගොඩක් තිබුණා නේද දරුවනේ. ඉතින් වාණිජ වගාවක දෙවිලි පළ විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගන්න පුළුවන් මේක බෞද්ධාකයට සර්ව සමදුහිතෘ ශාක පරම්පරාවක් ලබා ගන්න පුළුවන් නේද? මේක අපිට ඥාන සංරක්ෂණයේ සඳහා වැදගත් වෙනවා ඥාන සම්පත් වල ඈ. ඉතින් ඒ ගොඩාක් අපි වාසි ගැන කතා කරා. ඉතින් මේ පාර විභාගයට අහන්නත් පුළුවන් පටක රෝපණේ වාසි අවාසි පැහැදිලි කරන්න කියලා. ඉතින් අවාසි වලට ගියොත් පුතේ පටක රෝපණේ රෝපණ දිගින් දිගටම නඩත්තු කිරීමට සහ තාක්ෂණික ශිල්ප ක්‍රම හා විශේෂිත උපකරණ වලට අධික මුදලක් වැය වෙනවා. අම්මේ මේ බඩු ටික ගන්න කෙමිකල්ස් වලට විතරක් ලක්ෂ 5ක් යනවා. ඉතින් අනිත් ලැබිනා ෆ්ලෝ කැබිනට් එක ගන්න ඕනේ. ඉතින් ඔක්කොම ටික කරන්න සාමාන්‍යයෙන් දැන් අපිට සාමාන්‍යයෙන් අද කාලේ වගේ නම් ලක්ෂ 50ක් විතර යනවා මේ ලැබ් එකක් දාලා පටන් අරගෙන කෙමිකල්ස් ඒ උපකරණ ටික අරගෙන කරන්න. ඈ ඉතින් ඒක මූලික වියදම අධික මූලික වියදමක් යනවා දරුවනේ. මුල් වියදම යනවා. ඉතින් මේ වැඩේ කරන්න. ලැබ් AC රූම් එකක් ඕනේ මේක හදා ගන්න ඕනේ ලැබ් එකක් හරියට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බොරුවට එහෙම කරන්න බෑ. තේරුමක් නැහැ. ඉතින් පැල 1000කින් අපි පටන් ගන්නවා නම් ඉස්සෙල්ලා ඒත් අපිට ඒ වගේ මුදලක් යනවා. දැන් අද කාලේ වියදම් හැටියට ඒව හදලා කරන්න ලක්ෂ 50ක විතර වියදමක්වත් යනවා දරුවනේ. කෙමිකල්ස් ගණන් දැන් කලින් ලක්ෂ 5ට තිබ්බ කෙමිකල්ස් ලක්ෂ 10ක් 15ක් වෙයි කෙමිකල්ස් වලට. ඔටෝ ෆ්ලේවර් එකක් ගන්න ඕනේ පීඩන තාපකේ ඈ ලැබිනා ෆ්ලෝ කැබිනට් එක ඔය උපකරණ සේරම ගන්න ඕනේ දරුවනේ ඈ. ඉතින් ඔක්කොම අර කයිපු කතා කරපු පටක රෝපණයට අවශ්‍ය උපකරණ ගන්න වෙනවා. හොඳයි. එතකොට රෝපිත දිගින් දිගටම නඩත්තු කිරීමට සහ තාක්ෂණ ශිල්ප ක්‍රම හා විශේෂිත උපකරණ වලට අධික මුදලක් වැය වෙනවා. ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් අවශ්‍යයක් විදිහට කියන්න පුළුවන්. රෝපිත පවත්වාගෙන යාමේදී ඥානමය වෙනස්කම් වෙන්න ඉඩ තියෙනවා පුතේ මේ වගේ. ඥානමය වෙනස්කම් විකෘති ඇති වෙන්න ඉඩ තියෙනවා වෙනස්කම්. ශුද්‍රජීවී ආසාදන නිසා පැල නිෂ්පාදනයට හානි සිදුවීමේ ප්‍රවණතාවය වැඩි නිසා අන්න ශුද්‍රජීවී ආසාදනයක් ඇති වුණොත් එහෙම මේවට හානි සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රවණතාවය වැඩි නිසා සනීපාරක්ෂක පරිසරයක් පවත්වාගෙන යාමට සිදු වෙනවා. කොයිලෙත් ජීවාණු හරිත පරිසර තත්ත්වයක්. සනීපාරක්ෂක පරිසර තත්ත්වයක් පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා පුතේ. බලන්න. ශුද්‍රජීවී ආසාදන නිසා පැල නිෂ්පාදනයට හානි සිදුවීමේ ප්‍රවණතාවය වැඩි නිසා සනීපාරක්ෂක පරිසරයක් පවත්වාගෙන යාමට සිද්ධ වෙනවා පුතේ. සනීපාරක්ෂක පරිසරයක් පවත්වාගෙන යාමට සිද්ධ වෙනවා.
හොඳයි පුතේ. ශිල්පීය නිපුණතාවයක් අවශ්‍යයි පුතේ. ස්කිල්ස් අවශ්‍ය වෙනවා පුතේ මේකට. දැනුම අවශ්‍යයි පුතේ. නැතුව මේක කරන්න බෑ. ශිල්පීය නිපුණතාවයක් අවශ්‍යයි. නිකන් ආවට ගියට හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ශිල්ප ක්‍රම අවශ්‍යයි පුතේ. ඒ දැනුම අවශ්‍යයි. ඒ අනුව තමයි මේ ස්කිල්ස් එක මේක කරන්න ඕනේ. ඊළඟට මූලික පහසුකම් සඳහා විශාල ප්‍රාග්ධනයක් වැය වීම. මම කිව්වේ මුලින්ම මේක අපිට ඉන්ස්ටෝල් කරගන්න මූලික පහසුකම් මේ සඳහා ලබා ගන්න විශාල ධනයක් යනවා පුතේ. විශාල ප්‍රාග්ධනයක් වැය වෙනවා. පටක රෝපණයෙන් ලබා ගන්නා පැල ඉතා කුඩා සහ සියුම් නිසා ඒවා පරිහරණය කරන්න අපහසු වෙනවා. මේ පටක රෝපිත පැල ඉතා කුඩා සියුම් පුතේ. එතකොට මොකද? පටක රෝපණයෙන් ලබා ගන්නා පැල ඉතා කුඩා සහ සියුම් නිසා ඒවා පරිහරණය කිරීම අපහසු වෙනවා පුතේ. ඒවා පරිහරණය කිරීම අපහසු. ඉතා බෝතල් වල දැක්කනේ ඔබ බඳුන් වල තිබි ඉතාම කුඩා සියුම් පැල. ඉතින් මේවා පරිහරණය කරන කැඩෙන්න මුල් ගැලවිලා යන මේවා. ඉතාම සංවේදී පුතේ. ඉතාම සියුම් පැල ඉතාම සෙමින් පරිස්සමෙන් මේවා පරිහරණය කරනවා. ඒක අවාසියක් පුතේ. මේ පටක රෝපණයෙන් ලබා ගන්නා පැල ඉතා කුඩා හා සියුම් නිසා ඒවා පරිහරණය පුතේ අපහසු වෙනවා. රයිට්. ඊළඟට ශේෂ්ත්‍රයේදී පැල සංස්ථාපනයේදී දැඩි කිරීමකින් ශේෂ්ත්‍රයට හුරු කරන්න ඕනේ. එකපාර ඇවිල්ලා අපි අඹ පැලයක් බද්ද පැලයක් ගෙනල්ලා ශේෂ්ත්‍රයේ හිටවනවා වගේ පැකට් එක ගලවලා වල කපලා හිටවනවා වගේ බෑ. ශේෂ්ත්‍රයේ සංස්ථාපනයේ කලින් මේ පැල බාහිර පරිසරයට හුරු කරන්න ඕනේ. පැල දැඩි කිරීමක් කරන්න ඕනේ. ඉතින් ඒක අවාසියක් පුතේ මේකේ තියෙන. හරි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඒ කියන්නේ ශිල්පීය නිපුණතාවයක් අවශ්‍ය වීම පුතේ. මූලික පහසුකම් සඳහා විශාල ප්‍රාග්ධනයක් වැය වෙනවා පුතේ. පටක රෝපණයෙන් ලබා ගන්නා පැල ඉතා කුඩා හා සියුම් නිසා ඒවා පරිහරණය අපහසුයි. දැක්කනේ අපි කතා කරද්දී. ඒ වගේම පුතේ ශේෂ්ත්‍රයේ පැල සංස්ථාපනයේදී දැඩි කිරීමකින් ශේෂ්ත්‍රයට හුරු කරන්න ඕනේ. අර වෙනම මේක නෙට් හවුස් එකක් ඇතුලේ තියලා නේද පුතේ 100%ක් ආර්ද්‍රතාවය හා 150ක් සෙවන ලබා දීලා ක්‍රමානුකූලව සති 4ක් 8ක් නේද මාසයක් දෙකක් විතර යනකොට පුතේ ක්‍රමානුකූලව මෙයා බාහිර පරිසරයට හුරු කරන්නේ පුතේ. ඉතින් මෙන්න මේ ආකාරයට දැඩි කිරීම සඳහා වෙනම ක්‍රමවේදයක් අනුගමනය කළා. පැල බාහිර පරිසරයට හුරු කරලා දැඩි කිරීමකින් පස්සේ තමයි ශේෂ්ත්‍රී හිටවන්න වගා ශේෂ්ත්‍රී ගොවියන්ට බෙදලා දෙන්න හරි මොනවා හරි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් පුතේ. අවාසියක් විදිහට තමයි අපිට මෙතනදී හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හොඳයි පුතේ එහෙනම් ඔබත් එක්ක අපි සාර්ථකව කතා කරලා අවසන් කළේ 6 වන ඒකකයේ පළවෙනි කොටස පුතේ. විශේෂයෙන් මේ පළවෙනි කොටස යටදී දුවලා පුතාලත් එක්ක අපි කතා කරා පුතේ මේකේ. විශේෂයෙන්ම කොහොමද මේ අපි උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා පුතේ ශාක ප්‍රචාරණය සිදු කරන්න කියන එක යටතේ විශේෂයෙන්ම මේ ශාක ප්‍රචාරණ ක්‍රම යටතේ පුතේ අපි විශේෂයෙන්ම ඕගොල්ලොත් එක්ක අතු බැඳීම ලේයරින් ගැන කතා කරා පුතේ. ඊට සම්පූර්ණයෙන්ම විස්තරාත්මකව කතා කරා පුතේ. බද්ධ කිරීම ගැන බඩින් ගැන කතා කරා. ඊට පස්සේ පුතේ අපි ඕගොල්ලොත් එක්ක පටක රෝපණයේ ටිෂු කල්චර් ගැන කතා කරා. මයික්‍රෝ ප්‍රොපගේෂන් ශුද්‍ර ප්‍රචාරණය ගැන කතා කරලා පටක රෝපණයේ වාසිය කතා කරලා පුතේ. ඊටමත් සාර්ථකව සිද්ධාන්ත කොටස් ටික කතා කරලා අවසන් කරා පුතේ. ඒ 6 වෙනි ඒකකයේ පළවෙනි කොටස. ඉතින් දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක 6 වෙනි ඒකකයේ දෙවන කොටසත් එක්ක සම්බන්ධ වෙන්න.